දොළහයි 45යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණීය මොහාන් පෙරේරා ප්‍රකාශය සුභාෂිනී උත්පලවන්නා ලියනගේ. ජගත් මානව හිමිකම් කොමිසමේ චෝදනාවලට මිත්‍ර රටවල් සමග එක්ව මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම්. වරාය ජැටියේ ගැටලුව විසඳා ගැනීමට තානාපති මට්ටමේ සාකච්ඡා ආරම්භයි. සියලු දෙනාගේ අනන්‍යතාවය රැගෙන රටට අගතියක් නොවන ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය. ජනතාව සමග සමීපව ක්‍රියා නොකිරීම පක්ෂය කඩාවැටීමට හේතු වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි. කොවිඩ් ආසාදිතයන් ඊයේ වැඩිම පිරිස බදුල්ලෙන් දෛනික ගුවන් මෙහෙයුම් වැඩි වෙයි. කරයිනගර සහ කයිට්ස් යාකරමින් පාලමක්. බන්ධනාගාර නිලධාරීන් 2000කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට පියවර. ඉන්දියාව දින 21කදී ලක්ෂ 54කට එන්නත විදී. කියුමාවේ ව්‍යාපාර කටයුතු පුද්ගලිකාංශයට අබුඩාබි T10 තරඟාවලියේ ශූරතාවය නොදර්න් වොරියර්ස්ට තරඟේ වීරයා මහේෂ් තීක්ෂණ. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය එල්ල කර ඇති චෝදනා ශ්‍රී ලංකා රජය මේ වන විටත් ප්‍රතික්ෂේප කර ඇතැයි ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මිත්‍ර රටවල් සමග එක්ව එම චෝදනාවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇතැයි ඔහු ඊයේ මහනුවරදී කීවේය. කලින් කලට ශ්‍රී ලංකාවට එරෙහිව මෙවැනි අභූත චෝදනා එල්ල කිරීමට පිරිසක් ක්‍රියා කරමින් සිටිති. මෙම චෝදනා කරන පිරිස් කොටි ග්‍රහණයෙන් මුදාගත් ජනතාව පිළිබඳව අමතක කොට තිබේ. අදාළ චෝදනා එල්ල කරන පිරිස් හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මහතා ජනාධිපති කිරීමට උත්සාහ කළ පිරිසකි. මේ වන විට හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය චෝදනා කොට ඇතත් එම නාම ලේඛනයේ ෆොන්සේකා මහතාගේ නම නොමැත. ඉන් ඔවුන්ගේ අභිප්‍රාය පැහැදිලි වෙයි. වරාය ජැටිය පිළිබඳ ගැටලුවේදී අදාළ රටවල් සමග මිත්‍රශීලීව ක්‍රියා කරමින් එය විසඳා ගැනීමට ක්‍රියා කෙරේ. ඊට අදාළ තානාපති මට්ටමේ සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇත. මහනුවර ගැටඹේ කන්සියුලර් කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් විදේශ ඇමතිවරයා මේ බව කීවේය. මෙම අවස්ථාවේදී අනුශාසනාවක් කළ අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ සඳහන් කළේ විදේශ තානාපති සේවය සඳහා පිරිස් යැවීමේදී රජය වඩාත් අවධානයෙන් ක්‍රියා කළ යුතු බවයි. රටේ සියලු ජනතාවට සාමයෙන් ජීවත් විය හැකි තිරසාර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ සහයෝගය හිමිවන බව එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා සඳහන් කරයි. සියලු දෙනාගේ අනන්‍යතාවයට ගරු කරන රටට කිසිදු අගතියක් සිදු නොවන ව්‍යවස්ථාවක් සකස් කිරීම වැදගත්ය. රටේ අනාගතය සමෘද්ධිමත් වන්නේ තිරසාර දේශපාලන විසඳුමකිනි. එම විසඳුම ශ්‍රී ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍ය වනු ඇතැයි ඔහු කියයි. මෙවැනි කටයුතුවලදී වත්මන් ආණ්ඩුව බුද්ධිමත්ව ක්‍රියා කරනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කරයි. ඊයේ දවස තුළ කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ 14749ක් සිදු කර ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඊයේ වාර්තා වූ ආසාදිතයන් 726 දෙනාගෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූයේ බදුල්ල දිස්ත්‍රික්කයෙනි. එම පිරිස 197කි. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 116ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 101ක් සහ මෙයරින් වාර්තා වී තිබේ. සෙසු දිස්ත්‍රික්කවලින් 312 දෙනෙකු හඳුනා ගැනුණි.
මෙරට කොවිඩ් ආසාදිත මුළු සංඛ්‍යාව 68,575කි. ඉන් 62,593ක්ම සුවය ලබා ඇත. ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලේ 94%ක්ම සුවය ලබා ඇතැයි සඳහන් වේ. කොළඹ නගරයේ ජනතාව බහුලව ගැවසෙන ස්ථාන ආශ්‍රිතව අද අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා මුහුණු ආවරණ නොපැළඳූ සහ දුරස්ථ භාවය පවත්වා නොගත් 3,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ඇතැයි ඔහු කියයි. කොවිඩ් වලින් ආරක්ෂා වෙමින් රටේ දෛනික කටයුතු සිදු කළ යුතුයයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්ස්වා මහතා පවසයි. මෙම වෛරසයේ බලපෑම තව අවුරුදු කිහිපයක් තිබිය හැකිය. රට විවෘත නොකර සිටියහොත් ආර්ථිකය බිඳවැටි රට විශාල ණය උගුලක සිරවනු ඇත. ඉදිරි මාස 3-4 තුළ මෙරට මිලියන 22ක් වූ ජනතාවට කොවිඩ් එන්නත ලබා දෙන බව ඔහු ඊයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වත්තල කාන්තා සම්මේලනය අමතමින් කීවේය. පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂයේ බිඳවැටීමට මූලික හේතුව ජනතාව සමග සමීපව ක්‍රියා නොකිරීම බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි. විවිධ මත ගැටුම් නිසා පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් නොවුනි. පාක්ෂිකයෝ පක්ෂය අතහැර ගියහ. මෙසේ බෙදී වෙන් වී සිටියහොත් එහි වාසියත් වන්නේ ආණ්ඩුවට බව ඔහු සිරකුත මූලස්ථානයේ පැවති පාක්ෂික හමුවකදී කීවේය. ඉදිරියේදී පාක්ෂිකයන් රැක ගැනීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් සකස් කරන බවද ඔහු සඳහන් කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. වැසී ඇති දහම් පාසල් යලි විවෘත කිරීම කාලීන අවශ්‍යතාවක් බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. දරුවන්ට ආධ්‍යාත්මික දියුණුවක් ඇති කිරීමට නම් දහම් අධ්‍යාපනය අත්‍යවශ්‍ය වේ. හේවා 60 පින්නගොල්ල ශ්‍රී සද්ධර්ම විහාරස්ථානයේ වසර 10කට ආසන්න කාලයක් වැසී තිබුණු ශ්‍රී රතන ජෝති දහම් පාසල යලි විවෘත කිරීමේ අවස්ථාවට අධේක්වෙමින් ඔහු මේ බව කීවේය. මධ්‍යම පළාතේ 1,500කට වැඩි දහම් පාසල් සංඛ්‍යාවක් සංවර්ධනයට ක්‍රියා කර තිබේ. බහුජාතික බහුවාර්ගික බහුසංස්කෘතික ලෙස විවිධ අවස්ථාවන් වල බහුත්වයක් පිළිබඳව සිහිපත් කළත් මෙරට ජන සමගියට බෙහෙවින් පාදක වී ඇත්තේ සිංහල බෞද්ධයන් යයි ඇමතිවරයා අවධාරණය කළේය. දහම් පාසල් වලින් දරුවන් බිහි වෙනවා කියන්නේ රටේ මිනිස් සම්පත නිවැරදි තැනකට ගෙන යන්න ශක්තිමත් අත්විවරමක් වැටෙන දහම් පාසලෙන් කියන එකයි මගේ විශ්වාසය. අපිට ආධ්‍යාත්මික හැඟීමක් වගකීමක් දැනෙනවා නම් ඒ දැනීමේ පදනමම තමයි මම විශ්වාස කරන දහම් පාසල. මේ රට බහුජාතික බහුආගමික සියල්ල ඇත්ත. හැබැයි ඒ සියල්ල පිටිපස්සේ අපිට කතා කරන්න පුළුවන් සිංහල බෞද්ධ රටක් කියලා අපිට කටහරලා කියන්න පුළුවන් රටක් තියෙන ලංකාව විතරයි. ඒ ලංකාවත් අපිට බාල්දු කරනවා. එහෙම නැත්නම් වචනයෙන් පවා අපි ඒක පහත දානවා නම් මම හිතනවා අපි පුරවැසියන් හැටියට දේශපාලඥයෝ හැටියට නෙමෙයි පුරවැසියන් හැටියට අපිට කොහේ හරි වරදිලා තියෙනවා. ඒ වැරද්ද නිවැරදි කරගන්න කාලය ලැබිලා තියෙනවා කියලා මගේ විශ්වාසය. ගෙවුණු කෙටි කාලයේදී වේවැල් පිත්තල මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත අභියෝග රැසක් ජයගනිමින් ඉදිරියට පැමිණ ඇතැයි ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම් අරීෆ් මහතා පවසයි. ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද වැඩසටහනට එක්වමින් ඔහු මේ බව කීවේය. මින් පෙර පැවති රජයන් මෙම ක්ෂේත්‍ර පිළිබඳ නිසි අවධානයක් යොමු නොකළේය. වත්මන් රජය යටතේ එම නිෂ්පාදන අපනයනය දක්වා ඉහළ නැංවීමට ක්‍රියා කර ඇත. මෙම පිරිස්වලට වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ NVQ3 මට්ටමේ සහතිකයක් ලබා දීමටද ක්‍රියා කෙරේ. එමෙන්ම ව්‍යාපාරිකයන්ට හිඟයකින් තොරව අමුද්‍රව්‍ය සැපීමටද වැඩපිළිවෙලක් සකස් කර ඇත. මෙම කර්මාන්ත නගා සිටුවීමට මේ වසර වෙනුවෙන් රුපියල් මිලියන 2,000ක් වෙන් කර ඇත. ඉන් රුපියල් මිලියන 100ක් අමුද්‍රව්‍ය වගා කිරීමේ කටයුතු සඳහා යොදවන බව ජාතික ශිල්ප සභාවේ සහකාරාධ්‍යක්ෂ ඕකේ ජයලත් මහතා පවසයි. වයඹ ගුවන් විදුලියේ 12 වන සංවත්සරය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් අද සංවිධානය කර ඇත. වසර පුරාම ක්‍රියාත්මක රුක් රෝපණ වැඩසටහනක්
වයඹ මිතුරු තුරු නමින් අද පෙරවරුවේ කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් පරිශ්‍රයේදී ආරම්භුණි. මෙම අවස්ථාවට එක්වමින් අදහස් දැක්වූ වයඹ පළාත් ආණ්ඩුකාර නීතිඥ රාජා කොල්ලුරේ මහතා ජාතික ගුවන් විදුලිය ප්‍රාදේශීය සේවාවන් මගින් ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ලබා දෙන මෙහෙය අගය කරන බව කීවේය. මෙම අවස්ථාවට එක් වූ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් RMR රත්නායක මහතා පැවසුවේ වයඹ මිතුරු තුරු වැඩසටහන සෑම මාසකම 7 වෙනි දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයකදී පවත්වන බවයි. ගෙවුණු වසර 12දී තරුණ සංනිවේදකයන් මෙන්ම ළමා ශිල්පීන් රැසක් වයඹ ගුවන් විදුලියෙන් බිහිවිය. එමෙන්ම ජාතික සම්මාන කිහිපයකින්ම පිදුම් ලබා තිබේ. වසර 20ක කාලයක් ක්‍රියාත්මක වී නොතිබුණු බන්ධනාගාර සිරකරු සමාලෝචන වැඩසටහන යලි බලාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. මේ පිළිබඳ තවත් තොරතුරු ප්‍රමුඛ පුවතින් බලාපොරොත්තු වන්න. අද පෙරවරු 8:30 අවසන් වූ පැය 24 තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මගී ගුවන් යානා 22ක මෙහෙයුම් සිදු කර ඇත. එහිදී ගුවන් යානා 13කින් මෙරටට පැමිණි මගීන් සංඛ්‍යාව 1000කට වැඩිය. එමෙන්ම එම කාලයේදී යානා 9කින් මෙරට 416 දිනකු වෙනත් රටවලට ගොස් තිබේ. ඒ අනුව 1500කට වැඩි පිරිසකට ගෙවුණු පැය 24 තුළදී පහසුකම් සලසා ඇත. කරයි නගර සහ කයිට්ස් යාකරන පාලමක් ළඟදීම ඉදි කරන බව ඇමති ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. එම දූපත් දෙක අතර ඇත්තේ කුඩා මුහුදු ප්‍රදේශයකි. ඊට අදාළ පරිසර අධ්‍යයන වාර්තා සකස් කර අවසන්ය. සෞභාග්‍ය දැක්ම වැඩසටහන යටතේ ඒ සඳහා මුදල් ලැබෙන බව ඇමතිවරයා කියයි. හෙට සිට ලංගම බස් රථ ධාවනය වැඩි කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ. මගීන්ගේ අඩුවක් තිබුණත් ලංගම බස් රථ නියමිත කාලසටහනක් යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිවයින පුරා විහාර විහාරස්ථානවල සංවිධාන කරන රතන සූත්‍රයේ සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 103 වෙනි දෙයත කණ්ඩිය බෝගම්මන ශ්‍රී සිද්ධාර්ථාරාමේදී අද පැවැත්වී. විහාරාධිපති පූජ්‍ය කැකුළුවෙල ධම්මික ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එය සංවිධාන කර ඇත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්පියා. බන්ධනාගාර සිරකරු සමාලෝචන වැඩසටහන නීතියක් වශයෙන් පවතින ක්‍රියාදාමයකි. එමගින් මරණ දඬුවම හිමි වී ඇති සිරකරුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දීමටත් ජීවිතාන්තය දක්වා සිරගත කර ඇති අයට ඔවුන්ගේ කල් ක්‍රියාවන්ව වසර 20ක සිර දඬුවමකට සීමා කිරීමත් කළ හැකියයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කියයි. ගැටඹේ විදේශ සේවා කන්සියුලර් කාර්යාලය විවෘත කිරීමෙන් පසු ඔහු මේ බව කීවේය. මහර බන්ධනාගාරයේ ගැටුම පිළිබඳ විමර්ශන වාර්තාව තමන්ට ලැබී ඇතැයි පැවසූ ඇමතිවරයා එම කමිටු නිර්දේශ මේ වන විට ක්‍රියාවට නගමින් සිටින බව පැවසීය. මේ මාස අවසන් වීමට පෙර නවක බන්ධනාගාර නිලධාරීන් 1400ක් සේවයට එක් කර ගැනී. වසර 12කින් විශ්‍රාම යා හැකි වයස අවුරුදු 40ට අඩු නිලධාරීන් 500 දෙනෙකු සේවයට එක් කර ගන්නා බව ඔහු කීවේය. තමන් මෙම අමාත්‍යංශයේ බහර ගන්නා විට 30000ක රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ සිටියේය. එහෙත් දැන් එය 18000ක් දක්වා අඩු කර තිබේ. පවතින ඉඩ ප්‍රමාණය අනුව රැඳවාගත හැක්කේ 12000ක් පමණි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියා. ශක්ති හඬ අවධානය පිණිසයි. නාවික හමුදාව අම්පාර පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අභිනවයෙන් ඉදි කළ ප්‍රති ආශ්‍රිත ජල පිරිපාදු මධ්‍යස්ථාන 4ක් ජනතා අයිතියට පත් කෙරේ. පදියතලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොල්ලෑගම රජමහා විහාරය, සෙනරත්කඩ පුරාණ රජමහා විහාරය සහ මීගස්වත්ත ළමා උද්‍යානයේ මේවා ස්ථාපිත කර තිබේ. නාවික හමුදාව මේ වන විට මෙවැනි ජල පිරිපාදු මධ්‍යස්ථාන 817ක් ස්ථාපිත කර ඇත. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය
People's Leasing Leasing විප්ලවයට ඔබත් එක්වන්න. කිසි දින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. කොරෝනා එත්නන් තම ජනතාවට ලබා දීමේ ක්‍රියාවලියේදී වේගවත්ම එන්නත් කරන වැඩසටහන දියත් කළ රට බවට ඉන්දියාව පත්වෙයි. ඒ අනුව දින 21ක් තුළ ඔවුන් ලක්ෂ 54කට එන්නත් ලබා දී ඇත. එම ජනතාවට දෙවන මාත්‍රාව ලබා දීම ලබන 13 වෙනිදා ආරම්භයි. මේ අතර මියන්මාර හමුදා අත්අඩංගුවට පත් වූ එරට දේශපාලන නායිකා අවුන් සාන් සුකීට කොවිඩ් එන්නත ලබා දී ඇතැයි වාර්තා වෙයි. එරට තුළ ක්‍රියාත්මක කොවිඩ් මර්ධන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නව පාලනය තීරණය කර ඇත. ඇමරිකානු කොවිඩ් එන්නත් වැඩපිළිවෙලට හමුදාව සම්බන්ධ කර ගැනීමට තීරණය කර තිබේ. ඒ අතරම චීනයේ සිනොවැක් කොවිඩ් එන්නතට වාණිජ්‍ය අනුමැතිය ලැබී ඇත. කියුබාව නව පරිවර්තන යුගයක් ආරම්භ කරයි. යනුව රාජ්‍ය ආර්ථික ක්‍රියාවලිය ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර ඇත. මේ යටතේ පෞද්ගලික ව්‍යවසායකයන්ට කර්මාන්ත ආරම්භ කිරීමට වැඩි අවස්ථාවක් දෙන බව කම්කරු ඇමති මර්තා එලෙනා ෆයිටෝ මහත්මිය පැවසුවාය. මේ යටතේ කර්මාන්ත 128ක් වූ ප්‍රමාණය 2000 දක්වා වැඩි කරනු ඇත. ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සම්බාධක හේතුවෙන් ලොව ප්‍රමුඛතම කොමියුනිස්ට් රාජ්‍යයක් වන කියුබාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවිය. දශක 3කට පසු නරකම පරිහානිය පෙන්වමින් ඉකුත් වසරේ එරට ආර්ථිකය 11%කින් හැකිලුණි. People's Leasing Leasing විප්ලවයට ඔබත් එක්වන්න. කිසි දින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. සංවර්ධන පුවත් ගම සමග පිළිසඳරත් වැඩ සමග යලි ගමට සංවර්ධනයට මාවතක් ඇසිදිසි සංවර්ධන පෙරමග. රටේ ආර්ථිකය නගා සිටුවීමට නම් නොරටින් පැමිණෙන භාණ්ඩ සීමා කළ යුතු බව එදත් අදත් පාලකයින් විසින් පිළිගත් සත්‍යයක්. කෙටිකාලීනව මුහුණ දෙන අර්බුද අපහසුතා මතින් දීර්ඝකාලීන යහපතක් සැලසේ නම් එකවන්ව සිතා රටේ දියුණුව වෙනුවෙන් යම් කැපකිරීමක් කළ යුතුයි. මේ වන විට ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය සඳහා සීමා පනවා ඇත. කෙටිකාලීන අපහසුව මත වුවද ඒ රටේ සංවර්ධනය සඳහා වේ නම් අප ඉවසිය යුතු නොවේද? මේ RSL සර්මික ආයතනයේ සාමාන්‍ය අධිකාරී කුසල් පෙරේරා මහතා. RSL සර්මික කියන්නේ ලංකාවේ පළවෙනි ප්‍රයිවට් මැනුෆැක්චරින් කම්පැනි එක සැන්ටිවියා. අපි දන්නේ දැන්ට අද වෙනකොට රොසෙල් අපි ඇතුළු තව මැනුෆැක්චරර්ස් 4 දෙනෙක් ඉන්නවා. ඒතකොට අපේ ආයතනය ගත්තොත් දැන්ට සෙට් 5000ක් නිෂ්පාදනය කරනවා එක මාසෙකට. ඒතකොට ප්‍රැක්ටිස් වශයෙන් ගත්තොත් දැන්ට 175කට සමාන ප්‍රමාණයක් ලංකාවේ ඉල්ලගෙන නිෂ්පාදනය කරනවා. ඊය ආණ්ඩුව ගත්තොත් ඒ කියන්නේ ඉම්පෝට් වලට තැනක් දෙන එකනේ. දැන් මේ වෙනකොට අපිට ඇත්තටම දේශීය නිෂ්පාදන වලට තැනක් ලැබිලා තියෙනවා. අපි ආයෝජනය කරන්න පෙළඹිලා ඉන්නවා. මැෂින් දැන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ මැෂින් එකක දවස් තව සෙට් 270ක් නිෂ්පාදනය වෙනවා. දවස් 26 කියලා තව 7000ක් අපි නිෂ්පාදනයට එකතු කරනවා මාකට් එකට දාන්න. අලුත්ම මොඩල් වලින් ඒ වෙන්නේ. අවුරුද්දක් යන්නේ ඊට කලින් 100% ලංකාවේ ඉල්ලුමට සැපේම අපිට දෙන්න පුළුවන්. ඊට අමතරව අපි try කරන්නේ export level එකට ගේන්න. ඒකත් අපිට කරගන්න පුළුවන්. මේ රොසෙල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අරවින්ද පෙරේරා මහතා. වෙන රටකින් යම්කිසි භාණ්ඩයක් එනවා නම් මොන වරදක් නිසාද කියලා මම දන්නේ නැහැ. අපි ශ්‍රී ලාංකිකයන්ගේ හිතේ මැවිච්ච ප්‍රතිරූපයක් තියෙනවා. ඒවා අපිට වඩා හොඳයි කියලා. මම ඉන්නේ රොයල් සර්මික් ආයතනේ. ලංකාවට පිටින් ගෙන්න ටයිල් එකකට නැත්නම් බාත් අයිටම් එකකට වඩා අපි හදන දෙයක් හොඳයි කියලා පැකිලීමක් නැතුව කියනවා. සුළු සහ මධ්‍යම පන්තියේ අය ගත්තාම ඒගොල්ලන්ට තරඟ කරන්න වෙන්නේ පිටරටින් එන ඒවල් මේ පහුගිය අවුරුදු 10 ඇතුළත වුණා. ඊට කලින් වුණේ නැහැ. නමුත් යම්කිසි කාලයක් ඇතුළත සරුංගලේ හිඳන් චීනෙන් හදලා මෙහෙට ගෙනාවා. සංවර්ධනයට මාවතක් ඇසිදිසි සංවර්ධන පෙරමග. ක්‍රීඩා පුවත්
අබුඩාබි T10 ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවලිය දිනා ගැනීමට නොදර්න් වොරියර්ස් කණ්ඩායම සමත් විය. ඊයේ පැවති අවසන් මහා තරඟයේදී දිල්ලි බුල්ස් කණ්ඩායම පරාජය කරමින් කඩලු 8ක ජයක් ඔවුන් හිමි කරගත්තේය. අවසන් වටේ වීරයා වූයේ දිල්ලි බුල්ස් කණ්ඩායමේ කඩලු 3ක් ලකුණු 14කට බිඳහෙළු ශ්‍රී ලංකාවේ මහේෂ් තීක්ෂණයි. ඊට අමතරව එම කණ්ඩායම නියෝජනය කළ ධනංජය ලක්ෂාන් ලකුණු 14කට කඩලු 2ක් බිඳහෙළීය. මුලින් පන්දුට පහර දුන් දිල්ලි කණ්ඩායම කඩලු 9කට ලකුණු 81ක් රැස් කළේය. ඕවර් 8යි පන්දු 2කදී එම ඉලක්කය ඉක්මවා යාමට වොරියර්ස් කණ්ඩායම සමත් විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ජිනීවාහි අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පැමිලා කෝක් හැමිල්ටන් මහත්මිය ඇමති බන්දුල ගුණවර්ධන මහතා සමග සාකච්ඡා කළාය. වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සහ අපනයන තරඟකාරීත්වය වැඩි දියුණු කිරීම මගින් ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයක් සහතික කිරීමට ඔවුහු එකඟතාවයකට පැමිණියහ. යුරෝපා සංගමය ශ්‍රී ලංකා වෙළඳාමට ලබා දුන් දායකත්වය ඇමතිවරයා අගය කළේය. මෙරට කාන්තා පිරිමි ව්‍යවසායකයන්ට අකණ්ඩව තාක්ෂණික ආධාර ලබා දීමට හැමිල්ටන් මහත්මිය මෙහිදී කැමැත්ත පළ කළාය. එවෙනුවෙන් නව තාක්ෂණික ආධාර වැඩසටහනක් ක්‍රියාවට නැංවී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. දේශීය කහවගාව සහ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ දේශීය කහවගාකරුවන් ලියාපදිංචි කිරීම ආරම්භයි. කහ වවමු කහවනු මවමු තේමාව යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ. බීජ කහාල සැපියම්කරුවන් හා බීජ කහාල අවශ්‍ය වගාකරුවන් සම්බන්ධීකරණය කිරීම මෙහි අරමුණයි. මේ සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවලින් ආයුධම්පත් ලබාගත හැකිය. මාතර රත්නපුර කළුතර කුරුණෑගල නුවරඑළිය පොළොන්නරුව හම්බන්තොට ගම්පහ ගාල්ල මාතලේ බදුල්ල අනුරාධපුර මොනරාගල කොළඹ කෑගල්ල මහනුවර හා අම්පාර දිස්ත්‍රික්කවල මෙම කාර්යාල පිහිටුවා ඇත. මේ මාස 28 වෙනිදාට පෙර ආයුධම්පත් භාර දිය යුතුය. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන් සවි රන් ණය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව සබරගමුව පළාතේ ගාල්ල මාතර හා කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව උතුරුමැද හා නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල ප්‍රධාන ලෙස වැසි රහිත කාලගුණයක් පවතී. උතුරුමැද වයඹ හා නැගෙනහිර පළාත්වලත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් තද සුළං ඇතිවීමේ හැකියාව පවතී. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් කරන්නට පෙර යලිත් සිරස්තල.
ජගත් මානව හිමිකම් කොමිසමේ චෝදනාවලට මිත්‍ර රටවල් සමග එක්ව මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම්. වරාය ජැටියේ ගැටලුව විසඳා ගැනීමට තානාපති මට්ටමේ සාකච්ඡා ආරම්භයි. සියලු දෙනාගේ අනන්‍යතාව රැකෙන රටට අගතියක් නොවන ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය. ජනතාව සමග සමීපව ක්‍රියා නොකිරීම පක්ෂය කඩාවැටීමට හේතු වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි. කොවිඩ් ආසාදිතයන් ඊයේ වැඩිම පිරිස බදුල්ලෙන්. දෛනික ගුවන් මෙහෙයුම් වැඩි වෙයි. කරයිනගර සහ කයිට්ස් යාකරමින් පාලමක්. බන්ධනාගාර නිලධාරීන් 2000කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට පියවර. ඉන්දියාව දින 21කදී ලක්ෂ 54කට එන්නත විදී. කියුබාවේ ව්‍යාපාර කටයුතු පුද්ගලිකංශයට. අබුඩාබි T10 තරඟාවලියේ ශූරතාවය නොදර්න් වොරියර්ස්ට තරඟේ වීරයා මහේෂ් තීක්ෂණ. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.